බුද්ධාභිවන්දන समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्म ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමන්ධනං විසාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛං තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්නතුනි, මෙත් සදහම් විකාශය කරන ලබන මේ පැයට નિયમિત ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝරත්නය, මෙහෙණින් වහන්සේලා, දස සිල් මාතාවන්, එවැගේම ලංකා වාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි, දහමෙන් අද දවසේ අපේ ජීවිත සුවපත් කරගන්න පුළුවන් නම් එතනදී තමයි දහමේ තියෙන වැදගත්කම අපි තීන්දුව කරන්න ඕනි. ධර්මයෙන් අපිට මෙලව ආශිර්වාදයක් වගේම පිහිටක්, සසර පිහිටක් ලැබෙනවා නම් ඒ තමයි දර්ශනයක ස්වභාවය. අපේ බුදුහාමුදුරුවෝ කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි කියලා, සත්‍ය මොකක්ද, කුසල් මොනවද කියලා කල්පනා කරලා හොයනකොට උන්වහන්සේ සොයනවා අත්තකිලමතාන යෝගය, කාමසුකල්ලිකාන යෝගයෙන් ඉවත් වෙච්ච මාර්ගයක්. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුදහම දෙලව දියුණුව, දෙලව විමුක්තිය අපේක්ෂා කරන ලද දර්ශනයක්. මිනිසා තුළ තියෙන ශක්තිය විශ්වාස කරලා බුදුහාමුදුරුව මඟ පෙන්වීමක් සිද්ධ කරනවා. තුමෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. මහණෙනි, මම මඟ පෙන්වන්නෙක් විතරයි, නුඹ ක්‍රියා කරන්න. ඒ මත තමයි මේ දර්ශනය, මේ දැක්ම, මේ මාර්ගය අපිට නිවැරදිව අනුගමනය කරන්න පුළුවන්කම තියෙන්නේ. අද මාතෘකාව හැටියට දේශනා කරපු ගාථාව ධම්මපදයේ සුඛ වග්ගයට අයිති ගාථා ධර්මයක්. අපේ ඇත්තෝ අනන්ත අප්‍රමාණ අවස්ථාවන් වලදී මේ ගාථා දේශනාව ශ්‍රවණය කරලා තියෙනවා. පින්නතුනි, බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා නිරෝගීකම ආකාර දෙකකින්. අංගුත්තර නිකාය රෝග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ, මහණෙනි, මේ ලෝකේ රෝග වර්ග දෙකක් තියෙනවා. එකක් කායික රෝග, අනික මානසික රෝග. කය ලෙඩ වෙනවා රෝගකාරක නිසා, මනස ලෙඩ වෙනවා පින්නතුනේ කෙලෙස් නිසා. රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ කෙලෙස් 1500 කියන පොතේදී ක්ලේශයන් 1500ක් පිළිබඳව විස්තර කරනවා. බුදුහාමුදුරුවෝ රෝග සූත්‍රයේදී දේශනා කරනවා කායිකව ලෙඩ වෙන්නේ නැතුව දවසක් දෙකක් 10ක් 12ක් අවුරුදු 10ක් 12ක් 50ක් 100ක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි මානසිකව ලෙඩ වෙන්නේ නැතුව එක තප්පරයක්වත් පින්නතුනේ ඉන්න බෑ.
ඔබ සමහර වෙලාවට මේ දවස්වල හිතනවා මේ කොරෝනා වසංගතය අවසන් වුණා නම් අපි හැමෝටම හරි සෞභාග්‍යමත් කාලයක් උදා වේවි. අපිට කිසි කරදරයක් නැහැ. හරි හොඳට බොහොම නිවි සැනසille මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. පින්නතුණි ඒක එහෙම නෙවෙයි. කායික රෝගවලට නම් බෙහෙත් හොයන්න පුළුවන්. සමහර බෙහෙත් අත්හදා බලනවා. මානසික රෝග පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන්නේ නැහැ. පැහැදිලිවම රෝගකාරක හොයන්න බෑ. ඒ නිසා කයටත් වඩා පරිස්සම් කරන්න ඕනේ ඔබේ මනස. ඔබේ මනස පරිස්සම් කරන්නේ නැති වුණොත් ඒත් ඔබ සෞඛ්‍ය සම්පන්න නැහැ. පින්නතුනි එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 2008 පෙර ආතුව මිනිස්සු ලෝකේ සෞඛ්‍ය සම්පන්නයි කියලා විස්තර කරද්දී පැහැදිලි කළේ කායික සහ මානසික තත්වයන් විතරයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ WHO ආයතනය වසර 2008 පස්සේ ඒගොල්ලෝ කියනවා සෞඛ්‍ය සම්පන්නයි කියලා කියන්නේ කායික මානසික සමාජීය ආධ්‍යාත්මික සමතුලිතතාවය. ඔබ අද දවසේ පෙනඩෝල් පෙත්තක්වත් බෙහෙත් පෙත්තක්වත් මම බොන්නේ නැතය. මං හරි නිරෝගීය කියලා ආරෝග්‍ය මදය හදාගන්න එපා. එහෙම ආරෝග්‍ය මදය පෘථග්ජන ලෝකේ හදාගන්න එක નિરර්ථකයි. සබ්බේ පුතුජන උම්මත්තක. දහම විස්තර කළේ සියලු පෘථග්ජන ඇත්ත උම්මත්තකයි. ඒ කියන්නේ පිස්සුවක් කියන එක නෙවෙයි. කෙලෙස් වලින් ආතුර වෙච්ච මිනිස්සු තුල අර නික්ලේශී උත්තමයන් තුල පවතින ස්වභාවය බලාපොරොත්තු වෙන්න බෑ. කෙලෙස් නිසාම ඔවුන් උම්මත්තක බවට පත් වෙනවා. දහම හරියට තේන්දුව ගත්තහම තීරණය කළාම ඒ තීරණය කරගන්න ලද ධර්ම කාරණා එක ඔබට මට උම්මත්තක භවෙන් මිදෙන්න පුළුවන්. ඒක තමයි ආර්ය භූමිය කියලා කියන්නේ. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා මිනිස්සෙක් සෞඛ්‍ය සම්පන්නයි නම් මේ කාරණා හතර සම්පූර්ණ වෙන්න ඕනේ. පින්නතුනි මේකේ තියෙන ඉතාම වැදගත් තැන එතන නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 2008 පස්සේ පැහැදිලි කරන මේ කාරණයම අපේ ගෞතම බුදුහාමුදුරුවෝ වසර 2600කට පෙර දේශනා කළා. ඒ දේශනාව තමයි මම මාතෘකා කළේ. එක ධම්මපද ගාථාවක් වුණාට අද දවසේ මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නයට විසඳුම සහ උන්වහන්සේ ඒක දැකපු විදිය හඳුනා ගන්න තියෙන හොඳම අවස්ථාව. ආරෝග්‍ය පරමාලාභ. ආරෝග්‍ය කියන්නේ පින්නතුනි මෙතන කායික සෞඛ්‍ය ආරෝග්‍ය. සන්තුට්ටි පරමන්දනං සතුට කියන්නේ මෙතන මානසික සෞඛ්‍ය. විශ්වාසා පරමාඥාතිය කියන්නේ සමාජීය සෞඛ්‍ය. දැන් විශ්වාසය නැති වුනහම එතන නිර්මාණය වෙන්නේ සැකය. දැන් සැකය නිර්මාණය වෙච්ච සැකය තියෙන සමාජයක් ආතුරයි. පවුල ඇතුලේ, ආයතන ඇතුලේ, ගෙවල් වල, රට ඇතුලේ, ගම ඇතුලේ සැකය නම් ඒක ආතුරයි. ඒතර සමාජීය සෞඛ්‍ය පිරිහෙනවා. සැකය තියෙනකොට සෞඛ්‍ය පිරිහෙනවා. සමාජීය සෞඛ්‍ය. අවසාන එක තමයි නිබ්බාන පරමං සුඛං. බෞද්ධයේ අවසාන විමුක්තිය නිවන ඒ තමයි ආධ්‍යාත්මයේ උප්පරිමය. මේ ආධ්‍යාත්මයේ උප්පරිමය තමයි මේ නිවන කියලා කියන්නේ. දැන් එතනදී බලන්න කායික සෞඛ්‍ය ආරෝග්‍ය, මානසික සෞඛ්‍ය සන්තුට්ටි, සමාජීය සෞඛ්‍ය විශ්වාසා, එවැගේම මෙතන ආධ්‍යාත්මික සෞඛ්‍ය නිබ්බානම් පරමං සුඛං. ඔබ සෞඛ්‍ය සම්පන්නයි කියන්නේ මේ කොටස් හතරම සම්පූර්ණ වෙන්න ඕනි. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ පින්නතුනි කියනවා වෛද්‍යවරයෙක් රෝගියෙක් පිළිබඳව
පැති 4කින් බලන්න ඕනේ. එහෙම බලන වෛද්‍යවරයා තමයි සාර්ථකව රෝගියාට ප්‍රතිකාර කරන්නේ. රෝගයට හේතු ආරෝග්‍ය ඖෂධ. මේ තමයි කාරණා 4. රෝගයට හේතු ආරෝග්‍ය සෞඛ්‍ය ඖෂධ. මේ තමයි 4. වෛද්‍යවරයා මේක බලන්න ඕනේ. අපේ බුදුහාමුදුරුවෝ මේ සංසාර රෝගයේදී මේ පැති 4ෙම බැලුවා. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. දුක බැලුවා මේ අද දවසේ අපි විඳින මේ දුක. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, අපේ සම්පයෝගෝ දුක්ඛ, පිය විප්පයෝගෝ දුක්ඛ, යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛ. මේ දුක්ඛයන් තියෙන අපිට. ප්‍රිය විප්පයෝගي අපිට අද දැනෙනවා. අප්‍රිය සම්පයෝගي අපිට දැනෙනවා. දැන් නිරෝධානය කරන තැනකට අපි ගිහිල්ලා දැම්මොත් අපි අසල්වාසීන් සමහරලාවට අපි අකමැති වුණාට නිරෝධාන මධ්‍යස්ථාන ඉන්න වෙනවා. ප්‍රිය විප්පයෝගය. කැමති ඇත්තෝ රෝහල්ගත වෙනවා, රෝහලේදී මිය යනවා, ගෙදරටවත් දේහ ගේන්නේ නැහැ, සුදු කොඩි නැහැ, මල් වඩම් නැහැ, ශෝක ප්‍රකාශ නැහැ, පාන්සුකූල නැහැ, දේව කන්නලව් නැහැ, ආදාහනාගාරේ දවනෝ. ප්‍රිය විප්පයෝගය. යම්පිච්ඡා නලපති තම්පි දුක්ඛ. වැටු භාගයයි සමහරට අපිට නිදහස වැඩි. අපි සැලසුම් කරගත්ත උත්සව ටික ඔක්කොම කල් දාන්න වුණා. අනාගතයේ මේ විදියට කරන්න ඕනේ කියලා හිතුවට ඒ ඔක්කොම හිර වෙලා තියෙන්නේ. යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. මේ දුක බුදුහාර මේ දුක දැක්කා. දුකට හේතුව දැක්කා. මේ උපත ඉපදුනහම ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, මේ ඔක්කොම ටික වෙනවා. ඊළඟට දුක නැති කිරීම මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. පැති 4කින් බැලුවා. ඒ වගේම පිනතුනි ශේල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශේල බමුණ සෝහම් බ්‍රාහ්මණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ. මම බමුණ සම්මා සම්බුද්ධ වෙනවා. ඒ වගේම මම ශල්‍ය වෛද්‍යවරයෙක් වෙනවා. බුදුහාමුදුරුවෝ ශල්‍ය කර්ම කළේ පුද්ගල මනසට. පුද්ගල මනසට ශල්‍ය කර්ම කරපු වෛද්‍යවරයා තමයි අපේ බුදුහාමුදුරුවෝ. අපේ මනසේ තියෙනවා පින්නතුනි ක්ලේශය. ඒවා සබ්බාසව සූත්‍රයේදී කියන්නේ ආස්ව කියලා. ඒක සංස්කෘත භාෂාවෙන් අපි කියනවා ආශ්‍රව කියලා. සාමාන්‍යයෙන් ජීවිතේ අපිට හැදෙන මේ තියෙන தත්ත්වය තුළ නිර්මාණය වෙන්න පුළුවන් ආතතිය, ඉච්ඡා බංගත්වය, ආතතිය සහ ඉච්ඡා බංගත්වය බුදුදහම ඇතුලේ කියන්නේ කෙලෙස් කියලා. ඒක බටහිරදී ටෙන්ෂන් එකක් කියලා කියනවා. ඒ ටෙන්ෂන් එකක් කියන කාරණය, ආතතිය කියන කාරණය බුදුදහම කියන්නේ කෙලෙස් කියලා. ක්ලේශ ධර්ම ඒ නිසා තමයි ආතතිය හැදෙන්නේ. සබ්බාසව සූත්‍රය විතරක් මිනිස්සු මානසිකව ලෙඩ වෙන්න පුළුවන්, මිනිස්සු මානසිකව රෝගී වෙන්න පුළුවන් අවස්ථා 14ක් දේශනා කරනවා. මානසිකව ලෙඩ වෙන්න පුළුවන් අවස්ථා 14ක් දේශනා කරනවා. ඒක දහමේ කියන්නේ අපගාමී මානසික ලක්ෂණ කියලා. මෝහකය, අහිරිකය, උදච්චය, ලෝභය, මානය, ද්වේෂය, විචිකිච්ඡාව මේ ආදී කොට ඇති ආකාර 14ක්. ඒවා අපගාමී. ඒ මානසික ස්වභාවය මත තමයි රෝගී වෙන්න තියෙන පුළුවන් ආකාර. පිනතුනි බුදුහාමුදුරුවෝ එක තැනකදී පැහැදිලි කරන අපදාන පාළියේ 509 කියන ගාථාවේදී මහාබිසක්ක සංකාසෝ දෝසානාදී තිතිච්චකෝ සල්ලකත්තෝ යතා සෙට්ටා දිට්ටි ගණ්ඩ විචාලකෝ.
මේ ගාථාවේ කියනවා බුදුහාමුදුරුවෝ ද්වේෂය නැමැති රෝගය නැති කරන්න දිට්ටි ගණ්ඩ විචාලකෝ දෘෂ්ටිය කියන gediya පැලුවා කියලා. ශල්්‍ය වෛද්‍යවරයෙක්. ද්වේෂය කියන රෝගයක් තියෙනවා. ඒ රෝගය නැති කරන්න gediya දෘෂ්ටිය කියන gediya පලන්න ඕනේ. දකින්න විදියත් එක්ක තමයි අපි ද්වේෂය හදාගන්නේ. කතා කිරීම යාම්මී මිදුම් මිටුම් දැන් දෝසුප්පාද සූත්‍රයේදී කියනවා ආකාර දෙකයි. ඇතිවන හේතුව අයෝනිසෝ මනසිකාරයෙන් හිතනවා. ඇතිවෙච්ච හේතුවක් යම් වෙලාවකදී අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා නම් එතන තමයි ද්වේෂය හටගන්නේ. ඒකට බලපාන දෘෂ්ටිය, දකින විදිය, දිට්ඨිය ඒ gediya පලන්න ඕනේ. ඒ වගේම බුදුහාමුදුරු වෙදකමට වඩා හෙදකම දේශනා කරපු ශාස්ත්‍රූවරයෙක් සහ ප්‍රායෝගිකව ඒ හෙදකම තුලින් බොහෝ ඇත්ත සුවපත් කරපු ශාස්ත්‍රූවරයෙක්. ඒක හොඳම තැනක් තියෙනවා චුල්ලපන්තක හමුදුරු. පිනතුනේ චුල්ලපන්තක හමුදුරුවන්ට එක ගාතාව මාස 3ක්ම පාඩම් හිටින්නේ. උඩ පේලි දෙක පාඩම් හිතනකොට යට පේලි දෙක අමතකයි. යට පේලි දෙක පාඩම් හිතනකොට උඩ පේලි දෙක අමතකයි. මහා පන්තක හමුදුරුවෝ කියනවා ඔයාට භාවනා කරන්නවත් පාඩම් කරන්නවත් බෑ. ඔයා මෝඩ කෙනෙක්. ඔයා නිසා යන්න සිවුරු හරින්න gedara ඉන්න කියලා. බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවට වැඩම කරලා සුදු රෙදි කඩක් දීලා රජෝ හරණං කියලා මේ සුදු රෙදි කඩින් පිරිමදින්න අවස්ථාව දෙනවා මේ ශරීරය. සුදු රෙදි කඩින් ශරීරය පිරිමැද්දාම ඒ කිලිට්ට තේරුම් ගත්ත චුල්ලපන්තක හාමුදුරුවෝ රහත් වෙනවා. පින්නතුනේ තෙර ගාථාවලදී බුදුහාමුදුරුවන්ගේ මේ හෙදකම චුල්ලපන්තක හාමුදුරුවෝ පැහැදිලි කරනවා භගවා තත්ත ආගංජි සීසා මයිහම් පරාමසි බාහාය මං ගහෙත්වාන සංඝාරාමං පවේසසි. බුදුහාමුදුරුවෝ මගේ ළඟට ආවා, ඔළුව අත ගෑවා, අතින් අල්ලගෙන සංඝාරාමයට ගියා. අපි කියනවනේ ඇතැම් වෛද්‍යවරයෙක් ළඟට ගියාම බලන්න ගොඩාක් හොඳ වෛද්‍යවරයෙක්, හරි කරුණාවන්තයි, හොඳට කතා කරනවා, අම්මේ කියනවා, තාත්තේ කියනවා, දුවේ කියනවා, පුතේ කියනවා, හරි කරුණාවන්ත අපි කියනවා සැබෑම වෛද්‍යවරයෙක් කියලා. නමුත් සමහර වෛද්‍යවරු ළඟට ගියා අපි කියනවා මහා ව්‍යාපාරිකයෙක්. ලොකු මුදලක් ගන්නවා, පොලිමේ 60 70ක් ඉන්නවා, ඉක්මනට නලාව තියලා කොලයක් ලියලා ඊළඟ ලෙඩ්ඩු බලන තැනට දුවන්න බලාගෙන ඉන්නේ. වාහන මාරු කරන එක, ඉඩකඩම් ගන්න එක, මිල මුදල් උපයන එක සාහසිකව කරන වෛද්‍යවරු ඉන්නවා, වැරදිලා දොස්තරවරු වෙච්ච. ඒ අතර බහුතරයක් වෛද්‍යවරු කරුණාවන්තයි. බහුතරයක් හෙදියෝ කරුණාවන්තයි. ඒ ඇත්තන්ගේ කැපකිරීම දවසක් රෝහල්ගත වෙලා ඉඳලා බලන්න ඕනි. විශේෂයෙන් මේ දවස්වල ඒ ඇත්තන්ගේ කැපකිරීම. දුවා දරු මේ පෞල් පරිසරයේ මේ සමස්තය තියාගෙන ඒ සියල්ල දෙක තුන කරලා ඒ කරන කැපකිරීම අපි අගය කරනවා. පින් කරන්න පුළුවන් වෘතයක්. ඒක ඇතුලේ ඊටාම අතලොස්සක් එය නරක විදියට පාවිච්චි කරනවා. බහුතරයක් එහෙම නැහැ. පිනතුනි බුදුහාමුදුරුවෝ එවැනි හෙදකමකින් රෝග සුවපත් කරපු වෛද්‍යවරයෙක්. බුදුදහමේ කියනවා කායික ලෙඩවලට වඩා මානසික ලෙඩ ප්‍රබලයි. දැන් යම් වෙලාවකදී අපිට හැදෙන ආතතිය, මේ තියෙන තත්ත්වයන් එක්ක ඔබට මට ආතතිය හැදෙන්න පුළුවන්. දැන් ආතතිය කියලා කියන්නේ යථාර්ථයෙන් ඉවත් වෙලා යමක් පිළිබඳව අසුභවාදීව දකිනවා, අසුභවාදීව බලනවා. යථාර්ථයෙන් ඉවත් වීමත් අසුභවාදීව බැලීමත් තමයි ආතතිය කියන්නේ.
ඒ වගේම හැදෙනවා ඉච්ඡා බංගත්වය. බලාපොරොත්තු කඩ වෙලා, බලාපොරොත්තු සුන් වෙලා, අරමුණු කඩ වෙලා, අරමුණු සුන් වුණාම හැදෙනවා ඉච්ඡා බංගත්වය. බලාපොරොත්තු කඩවීම. ඒක අපිට පාලනය කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පාලනය කරන්න අවශ්‍ය ඉගැන්වීම් රාශියක් සිද්ධ කළා. විශේෂයෙන්ම සබ්බාසව සූත්‍රය, අනුමාන සූත්‍රය, එවැගේම බය බේරව සූත්‍රය, ඒකම රත විනීත සූත්‍රය, මේ වගේ සූත්‍රවලදී ඒ පිළිබඳව දේශනා වෙනවා. ඒ අතර බුදුහාමුදුරුවෝ දේශනා කරන සප්පාය පහ අද දවසේ අපිට මේ කාරණාව ඉතාම වැදගත්. සප්පාය. ආහාර සප්පාය, විහරණ සප්පාය, පුද්ගල සප්පාය, උතු සප්පාය, අජ්ජාසය සප්පාය. සප්පාය පහක් දේශනා කරනවා. ඒ තමයි බෙහෙත්. ආහාර සප්පාය. ආහාරය නිසා සමහරට ඔබට ආතතිය හැදෙන්න පුළුවන්. වෙනද ලැබපු පැටුප, ඒ ආර්ථිකය, අතිකාල දීමනා, එවැගේම පාරිතෝෂිත දීමනා, අමතර ආදායම් එක්ක ඔබ ලැබපු ආහාර රටාවක් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අද දවසේ ලැබෙන කෑම වේල දිහා බලලා ආතතිය හැදෙන්න පුළුවන්. මේක ඊළඟ පැත්ත තමයි යම් වෙලාවකදී ඔබට ආතතියක් හැදිලා නම් ආහාරය පදනම් කරගෙන ඇති ආතතිය දුරු කරන්න පුළුවන්. කෑම කන රටාව, කෑම උයින විදිය, කෑම උයින වෙනස් විදිය. දැන් ගෙදර හැමදාම අම්මා නම් උයන්නේ අම්මට ආතතිය. ගෙදර 7-8ක් ඉඳිද්දි 7-8ට උදේටත් උයනෝ, දවල්ටත් උයනෝ, රැටත් උයනෝ නම් අම්මට ආතතියනේ. සහෝදරියෝ ටික උයනෝ නම් සහෝදරට. එතකොට අපි එක දවසකදී ඉරිදා හෝ සෙනසුරාදා නිවාඩු දවසක නෑ අම්මා පැත්තක ඉන්න, නංගිලා පැත්තකින් ඉන්න අපි උයන්න. පිරිමි ඇත්තන්ට උයන්න පුළුවන්. එහෙම උයන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට වෙනත් කෑමක් එකතු වෙලා කෑමක් හදනවා. කෑම වේල් ටික බෙදාගෙන කෑම උයනවා. කෑම අපි කියන්නේ ඒක විනෝදය සඳහා කෑම පාවිච්චි කරනවා. තමන් වෙනද අම්මා උයලා පිඟන් වලට බෙදනකොට අද ගෙදර වැඩිහිටි තරුණ දරුවෙක්, වැඩිහිටි තරුණියක් එකතු වෙලා උයලා අම්මටත් බෙදන. අම්මා හිතනවා සමහරට අම්මා හැමදාම කෑම ඉව්වහම අම්මට කෑම කන්න බෑ. ඇයි හැමදාම ලිප ළඟ ඉඳලා හැමදාම ලිපට පිඹලා අම්මට කෑම කන්න බෑ. හැබැයි දරුවෝ එහෙම එක දවසක් හදලා දුන්නා නම් අම්මගේ හිතටත් හොඳයි, කෑමත් රසයි. අම්මා මේ කෑම අතපත ගාපන නිසා අම්මට කන්නත් පුළුවන්. අන්න ආතතිය දුරු කරගන්න ක්‍රමයක්. පෞල් ජීවිතය ඇතුලේ සමහරට අම්මට තාත්තට එකම කෑම දරුවන්ට එකම විදියට දෙන්න කියත් දරුවන්ට ඒ කෑම පැලේ කෑම නිසා ආතතිය හැදෙනවා. එතනදී එකම කෑම වෙනස් වෙද පරිප්පු වුණත් වෙනස් විදිහට හදන්න පුළුවන්. මිරිසට හදන්න පුළුවන්, කිරට හදන්න පුළුවන්, මලවල හදන්න පුළුවන්, දිය සමහරට හොද්ද විදිහට හදන්න පුළුවන්, ඕන විදිහකට හදන්න පුළුවන්. ගෙදර තියෙන වෙන දෙයක් වුණත් වෙනස් විදිහට හදන්න පුළුවන්. කෑමේ රටා, ආකෘති, හැඩතල වෙනස් කරලා හදලා දෙන්න පුළුවන්. අන්න කෑම විනෝදය සඳහා යොදා ගන්නවා. කෑම මත විනෝදය හදා ගන්න. ආතතිය නැති. සමහරවිට අපි කෑම මේසේ කන්නේ නැතුව ගෙදර එලි මහනක වෙලා එක දවසකදී කෑම කනවා. පවුලේ ඔක්කොම එකතු වෙලා එක කෑම මේසේ කෑම කනවා. නැත්තම් තාත් එක තැනක, පුතා එක තැනක, එක්ක දුරකථනයක් ඔබන ගමන් රූපවාහිනියක් බලන ගමන් වෙන කතාවක යෙදෙන ගමන් එක එක ලෝකවල. දැන් මිත්තනිය බලන්න මුණුබුරාලයි මිනිබිරීලයි ගිහිල්ලා මිත්තනිය වාල්ලේ ඉන්න මුණුබුරාල මිනිබිරීලා ෆෝන් එක ඔබනවා. බලන්න ගියේ මිත්තනිය. හැබැයි මිත්තනිය බලන්න ගියාට ඒගොල්ලන්ගේ ලෝකවල ඒ ලෝකෙට එන්න ඕනේ. ආහාරය මත සප්පාය, ආහාර සප්පායෙන් ආතතිය නැති කරගන්න පුළුවන්. ලෝකෙ එහෙම කරනවා. අපිට එහෙම කරන්න පුළුවන්. නැත්නම් මේ හිර වෙච්ච, තැලිච්ච මේ සංකීර්ණ ජීවිතේ ආතතිය නිර්මාණය වෙන්න පුළුවන්. කෑම මත ඒක නැති වෙනවා. ඊළඟට හදන කෑම බෙදා හදා ගැනීම, හුවමාරු කර ගැනීම. දැන් අද දවසේ සෞඛ්‍ය තත්ත්වයන් පදනම් කර දැන් ගෙදර කොස් ගහේ කොස් ගෙඩිය තියෙන
කොස් පළුවක් ගිහිල්ලා එහා ගෙදරට දෙන්න පුළුවන්. හැබැයි අර ඉතුරු පළුව ඉදෙනකන් කතා කරන්න ඕනේ නැහැ දුන්නා ආවා. අර තමන් ගත යුතු ක්‍රියාමාර්ග ආහාරය සම්බන්ධයෙන් අදට උචිත සහ ගැළපෙන විදියට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ආහාර සප්පාය. දෙක පින්නතුනි විහරණ සප්පාය. යාමීම් ඉඳුම් හිටුම් ඇවතුම් පැවතුම් හැසිරීම ඇති වෙන ආතතිය දුරු කරන්න පුළුවන්. දැන් ගෙදර අතුගානික මල් ගස් ටිකක් ඉන්දන එක යම් අවශ්‍ය භෝග ටිකක් රෝපණය කරන එක තමන්ගේ තියෙන සීමාව ඇතුළේ ඇවිදින එක තමන් ඇතුළේ තියෙන සීමාව ඇතුළේ බයිසිකල් පදින එක සීමාව ඇතුළේ තමන්ට පුළුවන් නම් පිහිනන එක හොඳ ව්‍යායාමයක් කරන එක මේ ඇවතුම් පැවතුම්. යම් වෙලාවකදී ගහකොළත් එක්ක සතාසිව්පාවත් එක්ක පරිසරයත් එක්ක ගනුදෙනු කරන කාලය වැඩි වෙච්චාම ඒ වැඩි වෙන කාලෙත් එක්ක අපිට අර ඇති වෙච්ච ආතතිය දුරු කරගන්න පුළුවන්. මේ ලෝකේ එහෙම මිනිස්සු කරනවා. බුදුහාර කියන විහරණ සප්පාය. දැන් මේ මුඛ වාඩම අපිට හැම වෙලාවෙම දාන්න පුළුවන්ද? මේ අත් දෙක හැම වෙලාවෙම හොදන්න පුළුවන්ද? මේ පීඩාව අපිට හැමදාම උහුලන්න පුළුවන්ද කියලා ඒක විඩාව ගෙනෙන පීඩාව ගෙනෙන කාරණයක් කොට නොසලකන්න ඕනේ. අපි බලන්න ඕන ලෝකේ සමහර රටවල මිනිස්සු සීත කාලෙට ඇඳුම් 2 3 4 5 පොරවගෙන ඉන්නේ. ඒ මිනිස්සු සමහර වෙලාවට ඔර්ලෝසු පැයක් පස්සට ගන්න සමහරට පැයක් ඉස්සරහට ගන්න. හැබැයි ජීවිතේ ඒ සියලු දේ පිළිබඳව මේක මහා පීඩාවක් කියලා හිතුවොත් ඒක එපා වෙනවා. ඒක ගැන කැමැත්තක් හදාගන්න. මේ තියෙන කැපකිරීම ඇතුලේ අපිට ඊට වඩා දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා හිතනවා. විහරණ සප්පාය. ඇවතුම් පැවතුම් කෑම බීම දැන් අපි අපේ පුංචි කාලේ අපිට මතකයි සතියකට සැරයක්වත් අපි කොත්තමා ලිබුණු. ඉඟුරු දාලා තේ එකක් බොනු. පසුව කාලේ ඉන්න අපිට ඒක ටිකක් අමතක වුණා. හවස 5:00 වෙද්දී ගෙදර මල් කඩලා පහන තියලා අපි බුදුන් වැන්දා. පුංචි භාවනාවක් අපි කළා. අම්මට තාත්තට වැන්දා. නමෝ බුද්ධාය කියලා අපි කොට්ටේට ඔළුව තිබ්බා. ඒ විහරණේ අපි නැවත එතෙන්ට එන්න ඕනි. අපේ ගෙදර ජාතක පොත තිබුණා. සද්ධර්ම රත්නාවලිය තිබුණා. ඒ වගේම අමාවතුර තිබුණා. ගමරාලගේ කතා ටික තිබුණා. අපේ ආච්චි කවි ටික කිව්වා. ඒ පරිසරය හැදුනයි විහරණය ඇවතුම් පැවතුම්. මේ දේවල් අපි ආයෙ ගන්න ඕනි. අපේ ඇවතුම් පැවතුම් නිවැරදි කරන්න ඕනි. ඒ නිවැරදි වීම ඇතුලේ සියලු ආතතීන් දුරු කරගන්න එක ලොකු හේතුවක්. ඒ වගේම පින්නතනි පුද්ගල සප්පාය. ගොඩාක් ආතතිය හැදෙන්නේ වැරදි මිනිස්සු නිසා. බුදුහාමර දේශනා කළේ චරංචේ නාදි ගච්ඡේය සෙය්‍යං සදිසමත්තනෝ ඒක චරියන් දල්හං කෛරා නත්ති බාලේ සහයත. ඇසුරට සුදුසු කෙනෙකු නැතිනම් නොසුදුසු අය ඇසුරු නොකොට හුදකලාව ඉන්න. ගොඩාක් මිත්‍රෝ හිටියට අපේ කායික මානසික සැනසීම උදෙසා ඒ ඇත්තන්ගෙන් අපිට යමක් නැත්තම් එවැනි මිත්‍රත්වයන් දසදහස් ගණනින් තිබුණත් වැඩක් නැහැ. පුද්ගල සප්පාය යහපත් පුද්ගලෝ දැන් බරියා පරමාසක සැමියා හොඳටම හිතන්න ඕනේ. මොන දේ කළත් කොහේ ගියත් කොතනදී මොන අමාරුකමකට ලක් වුණත් gedara ඉන්න හිතවතිය බිරිඳ හැමදාම දකින්න බිරිඳ මංගල ඡායාරූපේ නොදැක්කපු විදියට අද දැක්කා කියලා කලකිරිලා අනවශ්‍ය විදියට වචන 2-3ක් විතරක් කතා කරලා බස්සෝ බකමූණු වගේ ඉන්න එපා. එළියට ගියාම ගිරව් මයිනෝ සැලලිහිණියෝ වගේ වෙන සමහර පිරිමි ගෙදරදී බස්සෝ බකමූණු වගේ වෙනවා. එහෙම වෙන්න එපා. මාත්‍රිකා හදාගෙන කතා කරන්න ඕනේ. ඒ වගේම දරුවෝ ලැබිච්ච විවේකේ දුරකතනයක එම නැත්තම් වෙන යම් මුදුකාංගයක ඒ සරණම පතන්නේ නැතුව අම්මත් එක්ක වචන 10ක් 12ක් කතා කරන්න.
තාත්තත් එක්ක වචන 10ක් 12ක් කතා කරන්න, ආච්චිත් එක්ක 10ක් 12ක් වචන කතා කරන්න, ඒ ඇත්තන්ගේ අත්දැකීම් ටික, ඒ ඇත්තු ඒ තැන් වලට වෙන්න කරපු කැපකිරීම් ටික ඒව සාකච්ඡා කරනවා. ඒ තමයි පුද්ගල සප්පාය. අම්මා තාත්තත් එහෙමයි. දරුවන් එක්ක ජීවිතේ බෙදා ගන්න මේ කාලය පාවිච්චි කරන්න. දරුවන්ට ජීවිතේ කියලා දෙන්න මේ කාලේ පාවිච්චි කරන්න. හැකිතාක් පවුල ඇතුලේ ඒ අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඇතුලේ පුද්ගල සප්පාය නැත්තම් අපි අපේ ගෙදර ලෝක දෙක තුනක් නම්, අපි අපේ ගෙදර ලෝක 10ක් 12ක් නම්, අපේ ගෙදර ඇතුලේ ඒ කියපු සංයමය නැති වෙනවා. පිරිමියාට වුණත් එහෙමයි. මේ ගෞරව සත්කාර සම්මාන එක්ක ගෙදර මූලිකත්වයේ තුල ඔහු කරන කැපකිරීම අග යන්න ලද තේකට ස්තුතියි කියලා කියන්න ඕනේ. ලද ත්‍යාගයට ස්තුතියි කියලා කියන්න ඕනේ. ඒ පුද්ගල සප්පාය තුල ආතතිය දුරු වෙනවා. අපි හුදකලා වෙලා අනවශ්‍ය දේ හිතලා ඒ මතම ගැටිලා ඒ තුල අපි විනාශයටපත් වෙනවා. පුද්ගල සප්පාය. ඒ වගේම පිට උතු සප්පාය. ඍතු පරිහරණය. දැන් පහුගිය දවසක අපි අත්විඳ බුරවි කියන කුණාටුව. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට ආවේ නැහැ. ඒක හොඳ දෙයක්. දැන් ඍතු වෙනස් වීම තියෙනවා. ස්වභාවික විපත් ලෝකේ ආරම්භ ඉඳලා තියෙනවා. දැනටත් මධ්‍යම කඳුකර ආශ්‍රයෙන් ජීවත් වෙන මිනිස්සු විවිධ අවස්ථාවන් වලදී භූකම්පනයන් වලට ලක් වෙනවා. ඍතු වල වෙනස්කම් තියෙනවා. දැන් මේ දෙසැම්බර් ජනවාරි කියන්නේ සීතකරන උදුව මහ දුරුත්ත. එතකොට අධික සීතලක් එන්න පුළුවන්. එතකොට ඍතු පරිහරණයේදී ආතතිය කලමනාකරණය වෙන්න ඕනේ. ආතති කලමනාකරණය කරනවා කියලා කියන්නේ ඒ ඍතු පරිහරණය Tamanට මනසට පීඩාවක් නොවන විදියට පාවිච්චි වෙනවා. උදේ නැගිටින එක, රෑ නිදන එක, කතා බහ කරන එක, ඒ දවස දෛනික කටයුතු බෙදා ගන්න එක ඍතු වෙනස් වීමත් එක්ක එයට අනුගත වෙනවා. ඒක ඊටාම පහසු දෙයක්. ඍතු වෙනස් වීම නිසා මනස ලැඩ වෙනවා නම් මේක පින්නතුනි හොඳ ලකුණක් නෙමෙයි. ඍතු පරිහරණය. මේකේ අවසානික තමයි අජාසය සප්පාය. මෙතන අජාසය කියලා කියන්නේ යහපත් ආකල්ප, හොඳ කලාකෘති, ධර්ම දේශනා, ඒ වගේම හොඳ සංගීතය, හොඳ පොතපත, මේ යහපත් ආකල්ප, දිරිමත් වෙච්ච චරිත, ආදර්ශ සම්පන්න මිනිස්සු, ඒ චරිත කතා ගෙදර ඇතුලේ අපිට හුවමාරු කරගෙන බෙදා ගන්න පුළුවන්. දැනුම බෙදා ගන්න පුළුවන්, පොතපත බෙදා ගන්න පුළුවන්. මේ ලැබිච්ච තත්ත්වය ඇතුලේ අපි පෙර නොවිරු තැනකට ආකල්ප ඇතින් උඩට එන්න ඕනි. මොකද ආකල්පමය වෙනස තමයි මේ සමස්තයම විනාශ කරන්නේ. අපි ආකල්ප වෙනස් කරගත්තේ නැතිනම් එතන තමයි අපිට ලොකු චිත්ත පීඩාව තියෙන්නේ. ඔබ මම දකින විදිය වෙනස් කරගන්න ඕනි. ඔබ හිතන විදිය වෙනස් කරගන්න ඕනි. මම පුංචි අවස්ථාවක් කියන්නම්. එක නෝන කෙනෙක් හැමදාම තමන්ගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා එහා ගෙදර වැලේ රෙදි වනලා තියෙනකොට මහත්තයට කියනවා බලන්න අර මිනිස්සුන්ගේ වැලේ තියෙන රෙදි හරි කිලිටුයි, කහ පාටයි, සුදු නෑනි කියලා. හැමදාම ඔහොම කියනවා. එක දවසක උදේ මහත්තයා නැගිටලා තමන්ගේ ගෙදර ඉදිරිපිට තියෙන සියලුම වීදුරු ටික හොදනවා. වීදුරු හොදලා වාඩි වෙලා ඉන්නවා. නෝන ඇවිල්ලා කියනවා අද නම් එහා ගෙදර වනපු රෙදි ටික හරි පිළිවෙලයි. පැහැපත් අද නම් හොදට හොදලා තියනවා කියලා. සැමියා කියනවා එහා ගෙදර වනපු රෙද්දෙන් නෙවෙයි අඳුර තිබුණේ අපේ මේ වීදුරුවේ අඳුර තිබුණේ.
අපි වීදුරුව හේදුවේ නැති නිසා ඒ හොදපු නැති වීදුරුවෙන් අපිට කිලිටි රෙදි පෙවුණා. අද අපි වීදුරුව හොදපු නිසා අපිට එහා ගෙදර ඇත්තන්ගේ ඒ රෙදි ටික පිරිසුදුව පේනවා. ආකල්පෙ මෙතන වැදගත් වෙන්නේ. ඔබ දකින විදිය වෙනස් කරගන්න ඕනේ. ඔබ බලන විදිය වෙනස් කරගන්න ඕනේ. ඒ වෙනස් කිරීම තමයි අජාසය සප්පා. එතකොට ආතතිය නැහැ. ඒ වගේම පින්නතුනි සබාසව සූත්‍රයේදී බුදුහාමුදුරු අපගාමී ලක්ෂණ 14ක් දේශනා කරලා ඒ අපගාමී මානසික ලක්ෂණ 14 නැති කරගන්න අවශ්‍ය කරන ඉගැන්වීම් 7ක් දේශනා කරනවා. සල්ලේක සූත්‍රයේදී එවැනි අපගාමී මානසික ලක්ෂණ 44ක් දේශනා කරනවා. අපගාමී මානසික ලක්ෂණ. අපගාමී කියන්නේ අපේ දියුණුවට බාධා වෙන, අපේ ඉදිරි ගමනට තර්ජනයක් වෙච්ච, අපේ ඉදිරි ගමනේ තියෙන සුපැහැදිලිකමට මහා කටුක ස්වභාවයක් අත්වෙච්ච ස්වභාවය තමයි අපගාමී ස්වභාවය කියන්නේ. අපගාමී මානසික ලක්ෂණ. අපගාමී ආපස්සට යන බවක් තියෙනවා. ඒ අපගාමී මානසික ලක්ෂණ නැති කරගන්න සබ්බාසව සූත්‍රයේදී පින්නතුනේ කාරණා 7ක් දේශනා කරනවා. අපි ඒක හරියට ටිකෙන් ටික ජීවිතවලට එකතු කරගත්තොත් මේ හිත ලෙඩ වෙන එක අපිට පාලනය කරනවා කියන එක පින්නතුනේ හරි පහසුයි. හරි සරලයි. ඒකේ තරම් අපහසු දෙයක් නෙමෙයි. පළවෙනි එක තමයි දස්සනා පහතබ්බා. දැකීම, දෘෂ්ටිය, දර්ශනය. දැකීම මත, දෘෂ්ටිය මත, දර්ශනය මත පහ කරගත යුතු බොහෝ දේවල් අපි ළඟ තියෙනවා. ඔබ බලන්න ඔබ මෙතෙක් ලෝකේ දැකපු විදිය. ඔබ මෙතෙක් ඔබේ ගෙදර දිහා බලපු විදිය. ඔබ ඔබේ බිරිඳ සහ සැමියා සහ දරුවන් දිහා බලපු විදිය. ඔබ ඔබේ ආගම දිහා, ඔබ ඔබේ ජාතිය දිහා බලපු විදිය. මේක වෙනස් කරගන්න පුළුවන්. දැකීම මත පහතබ්බා ඉවත් කළ යුතු දේ තියෙනවා. ඒක ඔබ තීන්දුව කරන්න. මට දේශකයන් වහන්සේ නමක් හැටියට මෙන්න මේ දේ ඉවත් කරන්න කියලා කියන්න බෑ. මොකද මට පොදු වෙච්ච ගොඩක් දේවල් සමහර වෙලාවට ගත්තොත් ඔබ එකින් එක වෙනස්කම් සහිත වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් ඔබේ දෘෂ්ටියත් එක්ක දකින විදියත් එක්ක ඉවත් කරගන්න එය නොසුදුසු. ඒ නිසානයි මට මේ මුනේ මම මේක අයින් කරනවා. දස්සනා පහතබ්බා. දෙක තමයි පින්නත සංවරා පහසබ්බා. සංවරා කියන්නේ කය වචන දෙක සංවර වෙලා ඉවත් කරන්න ඕනේව තියෙන ඕන තරම් මේ ලෝකේ. ඒක ඊටාම වැදගත්. දැන් අඟුලිමාල හාමුදුරු 999ක් ඇඟිලි කපලා තමගේ අම්මගේ ඇඟිල්ල කපන්න එනකොට බුදුහාමුදුරුවෝ අඟුලිමාල හොයාගෙන යනවා. බුදුහාර අඟුලිමාලට දේශනා කරනවා අඟුලිමාල ඔබ නවතින්න. අඟුලිමාල කියනවා ඔබ වහන්සේ නවතින්න. මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න. අඟුලිමාල කියනවා ඔබ යන ගමන් ඇයි මට නවතින්න කියන්නේ නෑ අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. අඟුලිමාල තේරුම් ගන්න. ආලවක යක්ෂයා দমনය කරන්න ගියාම ආලවක කියනවා නික්කම සමන පවිස සමන ඇතුළට එන්න එළියට යන්න. ඒ කියන අවස්ථා කීපයකදී බුදුහාමුදුරුවෝ ඇතුළට වඩිනවා එළියට වඩිනවා. එක වෙලාවකදී උන්වහන්සේ කියනවා නෑ මම යන්නේ නෑ. ඔබට පුළුවන් දෙයක් කරන්න ආලවක හිතනවා. බලන්න මෙච්චර මම කිව්වා කළා දැන් යන්නේ ගුණයක් ඇති. සංවරයෙන් අපිට උත්තර දෙන්න ඕනේව තියෙනවා. මේ ජීවිතේ කය වචන සංවරයෙන් පහ කළ යුතු ගොඩාක් දේවල් මේ ජීවිතේ තියෙනවා. ඒක සංවරයෙන්ම තමයි ඉවත් කරන්න ඕනේ. සංවරයෙන් ඉවත් කළ යුතු දේවල් සංවර භවෙන් තොරව ඉවත් කරන්න බෑ. ඒක ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම පටිසේවන පහතබ්බා පරිභෝග කරලා මේ ජීවිතය ඇතුලේ ඉවත් කරන්න ඕනේව තියෙනවා. පරිභෝග කරලා තමන් අත්පත් කරගෙන තමන් ඒව පවත්තගෙන තමන් ඒ දේවල්
ජීවිතවලට එකතු කරගෙන ඉවත් කළ යුතු දේවල්. දැන් අපි සාමාන්‍යයෙන් කියන අසාදාදීනව නිස්සරණ කියලා. විඳිනවා ආදීනව තේරුම් ගන්නවා නිස්සරණ ඉවත් වෙනවා. අසාද ආදීනව නිස්සරණ. අතර පටිසේවනා පහතබ්බා අදිවසනා පහතබ්බා. ඉන්නතුනි මේ ලෝකේ ඉවසීමෙන් ඉවත් කර යුතු ඒවා තියෙනවා. ඉවසීමෙන් ඉවත් කළ යුතු දේවල් ඉවසීමෙන්ම ඉවත් කරන්න ඕනේ. පුංචියට මේ ඉවසන්නේ නැතුව එක මහා රණ්ඩුවක් වෙලා ඒක මත මහා ආතතිය ගොඩනගා ගන්නවට වඩා ඒ වෙලාව ඉවසලා ඉහනිකට බලලා කතා කරලා මේ අවතුම් පාලනය කරගත්තොත් ඉදිරියේදී වෙන්න තියෙන ලොකු ව්‍යසනයක් ඉදිරියේදී වෙන්න තියෙන මහා අනවශ්‍ය ගැටුම් निराකරණය කරගන්න පුළුවන්. එවැනි අනවශ්‍ය ගැටුම් නිර්මාණය වෙන්නේ ඉවසීම නැති වෙච්චාම. පින්නතුනි ඒ ඉවසීම තමයි අත්‍යවශ්‍ය දේ. ඉවසීම කියන කාරණාව නැති වෙච්චාම එතන පවුල ඇතුලේ සමාජය ඇතුලේ මහා ව්‍යසන. ගොඩාක් ලොකු ගැටුම් වල මුලට ගියොත් ඊටම සියලු දෙයක් වචනයක එහෙ මෙහෙ වීමක්. ඒ වචනයක එහෙ මෙහෙ වීම දෙන්න දෙමහල්ලෝ ඒක තව තව දීර්ඝව වෙනස් විදියට ඇදගෙන යාමේ ප්‍රතිඵල තමයි ඒ ඇති වෙච්ච ආතතිය. එතකොට ශරීර වෙනස්කම්, ක්‍රියාකාරකම් වල වෙනස්කම්, සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතය පවත්ව ගන්න බැරි වෙච්ච එවැනි අභාග්‍ය සම්පන්න තැනකට අපි යනවා. අදිවසනා පහතබ්බා. මේ ජීවිතේ ඉවසීමෙන් ඉවත් කරන්න ඕන. ඊළඟට පින්නතුනි පරිවර්ජනා පහතබ්බා. මගහැරීමෙන් ඉවත් කළ යුතු දේවල් තියෙනවා. සමහර දේවල් මග හරින්න ඕනි. ගරිලා සටන් ක්‍රමයේ පින්නතුනේ ක්‍රමයක් තියෙන්නේ. අඩි දෙකක් ඉස්සරහට තියලා අඩියක් පස්සට ගන්න. හැම වෙලාවම අඩියක් ඉස්සරහා. හැබැයි මග හරිය යුතු දේ තියෙනවා. නරක මිත්‍රයෝ, නරක ආශ්‍රය, නරක ක්‍රියාකාරකම්, නරක සිතුවිලි, නරක ප්‍රතිපත්ති මේවායින් අපි ඉවත් වෙන්න ඕනි. නැත්තම් ආතතිය හැදෙනවා. ඒ මොහොතේ සුළු සුළු ලාභ ප්‍රයෝජන තියෙන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ගත්තොත් ඒක ඔබටත් අලාභ සහගතයි, මටත් අලාභ සහගතයි. ඒ කියන්නේ පරිවර්ජනා මගහැරීමෙන් මේක ඊලංකාර විනෝදනා. පිනතුනි මෙතන විනෝදනා කියන්නේ ඉවත් කිරීමෙන්. අපි මේ ජීවිතේ ඉවත් කරලා නැති කළ යුතු දේ ඉවත් කරලාම නැති කරන්න ඕනේ. ඉවත් කරලා නැති කරන්න ඕන දේවල් එකතු කරලා නැති කරන්න බෑ. මේක අවසාන මේක තමයි භාවනා පහතබ්බා. කයට ව්‍යායාම වගේම ඔබ මනසට ව්‍යායාම කරන්න ඕනේ. මානසික අභ්‍යාසය තමයි භාවනාව කියන්නේ. භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායතාති භාවනා. ආනාපාන සතිය, බුද්ධානුස්සතිය වැනි භාවනාවක් කරලා මේ මනස දියුණු කරන්න ඕනේ. දියුණු කරපු මනසට ප්‍රශ්න අඩුයි. අර සබ්බේ පුතුජන උම්මත්තකා කිව්වේ. සියලු පෘථග්ජන ඇතු උම්මත්තකයි. හැබැයි භාවනාවෙන් දියුණු කරපු හිත ඇතුලේ මාර්ගඵලලාභී බවට පත් වෙච්චාම ඒ උම්මත්තක භවෙන් අපි මිදෙනවා. ඒ කියන්නේ සියලු ආතතීන් අපේ ජීවිතේ ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවය අද දවස් ඔබ ජීවිතේ සකස ගන්න ඒ වෙනුවෙන් මේ දහම මහඟුසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ කොළඹ කිරුළපන පදිංචි නුවන් කුරුප්පු පුතුණුවන් හා පවුලේ සියලු දෙනා, භාර්යාව ස්වර්ණා කුරුප්පු, ජයලතා ඇහැලියගොඩ නැගිනිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ලක්ෂිකා කුරුප්පු දියණිය හා පවුලේ සියලු දෙනා අරමුණ හැටියට තබා ගත්තේ 2019 දෙසැම්බර් මාස 13 වන දින පරලෝ සැපත් පියාණන් සැමියා
සොහුරාවන දොන් යෝගරත්න කුරුප්පු මහත්මාගේ වර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනාව එවැගේම මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම ඒ සියලු දායකත් අරමුණු වගේම මෙත් සදහම් විකාශය තුළ නිරන්තරව ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ හැම කෙනෙකුටමත් ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය සැමටත් දෙවියන්ටත් අපි ඔබ හැමටත් මේ උතුම් පින් එකාකාරව පිහිටීමෙන් දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.